Yeah. MD, JPB. It's only right, baby. Yeah, why you mad? I got a bag, bro. Name hot in these streets, no Tabasco. But I'm so stubbed, that's a fact, Joe. And if ලංකාවේ තිබ්බ තත්ත්වෙත් එක්ක අපිට මාස දෙකක් තිස්සේ කිසිම රිවිව් එකක් කරගන්න උන්නේ නැහැ. ඉතින් ඒක හේතු දෙකක් උඩ තමයි සිද්ධ වුණේ. එකක් කොරෝනා, අනිත් එක NS200 කරපස්සේ කට්ටිය දන්නවා හේතුව මොකක්ද කියලා. ඉතින් අපි අන්තිමට කරපු low budget series bike එක තමයි Yamaha Aerox 155 bike එක. එතනින් පස්සේ දිගටම අපි high capacity range එකට සහ mid range එකට ගියා. අපි ගත්තා Ducati Monster 696, ඒ වගේම Suzuki GR600, Ducati Diavel 1200, ඒ වගේම Suzuki SB Tracker 250. එතින් එහාට ගත්තොත් අපි ගියා Ducati Panigale 899 එකට ගියා. ඊට පස්සේ Kawasaki Ninja Z1000 bike එක විදියට reviews කිහිපයක් කරා. ඉතින් කාලයකට පස්සේ ගොඩක් දෙනෙක් ඉල්ලපු රිවිව් එකක් විදියට, ගොඩක් දෙනෙක් ඉල්ලපු කම්පැරිසන් රිවිව් එකක් විදියට අපි අද මේ රිවිව් එක කරන්න හදනවා. ඉතින් බයික්ස් දෙකක් දෙපැත්තේ තියෙනවා. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. මේ තියෙනවා Yamaha R15 V3 සහ Yamaha FZ V3. ගොඩ දෙනෙක් අහපු දෙයක් තමයි මිල ගණන් නැතින් වගේම නඩත්තු වියදම් පැත්තෙන්, ඒ වගේම තෙල් වැඩ කරන පැත්තෙන්, ඒ වගේම අපියරන්ස් එක නැත්නම් ලස්සන පැත්තෙන් මේ බයික්ස් දෙකෙන් නැත්නම් Yamaha R15 V3 සහ FZ V3 බයික්ස් අතරින් ගන්න හොඳම බයික් එක මොකක්ද කියලා. ඉතින් ඒ ගැන කතා කරද්දි මුලින්ම කල්පනා කරන්න ඇයි ඔයා බයික් එකක් ගන්නෙ. මම එහෙම කියන හේතුව තමයි ඔයා බයික් එකක් ගන්න සමහරට ඔයාගේ ජොබ් එකට යන්න වෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ පෞද්ගලික පාවිච්චියට වෙන්න පුළුවන්. නිතර හෙට මෙහෙට යන්න පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. නැත්නම් ඔයා අලුතෙන්ම ව්‍යාපාරයක් නිසාම බයික් එකක් ගන්න වෙන්න පුළුවන්. නැත්නම් ඔයා ඉන්ෂුරන්ස් වගේ කම්පැනි එකක වැඩ කරනවා නම් ඔයාට ෆීල්ඩ් එකේ නිතර වැඩ කරන වෙන්න නිසා බයික් එකක් ගන්න වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණා මත මේ කියන දේවල් ගොඩක් වෙලාවට ඩිපෙන්ඩ් වෙනවා. Yamaha R15 V3 කියන්නේ කෙලිම ස්පෝර්ට් ක්ලාස් එකේ බයික් එකක්. අපි මේක ගොඩක් වෙලාවට ගන්නේ ස්පෝර්ට් කැටගරි නිසා, ගොඩක් ෆාස්ට් රයිඩ් කරන්න, ඒ වගේම අපියරන්ස් එක අතින් ලස්සන නිසා ගොඩක් වෙලාවට පර්සනල් යූස් කරන්න තමයි මේ වගේ බයික් එකක් ගන්න. ඒ වගේම කතාවත් FZ V3 ගැන, මේක ඇවිල්ලා නේකඩ් ක්ලාස් එකේ බයික් එකක්. එතකොට මේකෙදි මේකට සාපේක්ෂව මේකේ තියෙන රයිඩින් පොසිෂන් එක, ඒ වගේම මේකේ තියෙන කම්ෆර්ටබිලිටි එක, නැත්නම් සුව පහසුව ගොඩක් වෙලාවට මේකට වඩා සාපේක්ෂව මම අර කලින් කිව්වා වගේ ගොඩක් වෙලාවට ඉන්ෂුරන්ස් කම්පැනි එක වගේ ෆීල්ඩ් එකේ නිතර වැඩ කරන එදිනදා ජීවිතේ ගොඩක් වෙලා බයික් එකත් එක්ක ඉන්න කෙනෙක්ට ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ මෙන්න මේ වගේ නේකඩ් ක්ලාස් එකේ බයික් එකක්. ඒකට හේතුවත් අනිවාර්යෙන් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන කෙනෙක්ට හොඳටම පැහැදිලි වෙයි. මොකද අද මේ රිවිව් එකේදී නැත්නම් අද මේ කම්පැරිසන් වීඩියෝ එකේදී Yamaha R15 සාපේක්ෂව FZ V3 වල වෙනම තියෙන ස්පෙක්ස් හැම දෙයක් ගැනම පාර්ට් එකෙන් පාර්ට් එක පැහැදිලි කරනවා. ඒ වගේම තියෙන එක්ස්ට්‍රා දේවලුත් අපි මේ රිවිව් එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බයික්ස් දෙකේම තියෙන ෆීචර්ස් ගැන වෙනම කතා කරන්න කලින් අපි පොඩ්ඩක් මේ බයික්ස් දෙකේ තියෙන ඩිසයින් එක නැත්නම් අපියරන්ස් එක ගැන පොඩ්ඩක් කතා කරමු. මුලින්ම අපි යමු R15 V3 පැත්තට. මේ බයික් එක ස්පෝර්ට් කැටගරි එකේ බයික් එකක්. ඒ නිසා ගොඩක් ඇග්‍රෙසිව් ලුක් එකක් ලබා දෙන්න බයික් එක ඩිසයින් කරලා තියෙනවා ගොඩක් V shape එකට. ෆ්‍රන්ට් එක වගේම රියර් එකත් ඩිසයින් වෙන්නේ ගොඩක් V shape එකට. ඒ වගේම ෆේක් ඩිරෙක්ට් එයා කවුල්ලයක් ඉස්සරහෙන් බලා ගන්න පුළුවන්. මේක ඇත්තටම ඩිරෙක්ට් එයා කවුල්ලයක් නෙමෙයි. බයික් එකේ අපියරන්ස් එකට දාතු ඩිරෙක්ට් එයා කවුල් එකක්. R6 වගේ බලා ගන්න පුළුවන් මේ කවුල් එක. ඉතින් එහෙම පොඩ්ඩක් එනකොට පිටිපස්සට මේකෙදි රයිඩර් වගේම පිලියන් පැසෙන්ජර්ටත් සුපුරුදු වෙන ෆුට් ස්පෙක්ස් ලබා දීලා තියෙනවා. ඒ වගේම සීට් එක මිලිමීටර්ස් 815යි. ඒ වගේම මේ බයික් එකේ සීට් එක පොඩ්ඩක් ස්ප්ලිට් කරපු සීට් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. රයිඩර් ගේ සීට් එක වෙනම වගේම පිලියන්ගේ සීට් එක වෙනම විදියට. අපිට හැන්ඩල් බාර් එකේදී අපිට මේකේදී බලා ගන්න පුළුවන් ක්ලිප් ඔන් හැන්ඩල් බාර් එකක් R15 වලදී. ඒ වගේම FZ පැත්තට යනකොට අපිට තනි හැන්ඩල් බාර් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ FZ V3 වලදී. ඊට සාපේක්ෂව ඩිසයින් එක අතරදී මේක නේකඩ් ක්ලාස් එකේ බයික් එකක්. ඒක නිසා ගොඩක් බයික් එකේ සුව පහසුව අතින්, ඒ වගේම අපියරන්ස් එක අතින් ලොකු ඇග්‍රෙසිව් බවක් නැහැ. හැබැයි
V2 වලට සාපේක්ෂව V3 වලදී ඉස්සරහෙන් බලන කෙනෙක්ට ටැංක් එකට වෙනම කවුල්ස් දෙයක් ලබා දීලා තියෙනවා. ඒක ගොඩක් බයික් එක ඉස්සරහෙන් බලන කෙනෙක්ට බයික් එක ගැන ලුක් එකක් ලබා දෙන දෙයක් කියන්න පුළුවන්. ඒ වගේම සීට් එක පැත්තට යනකොට මිලිමීටර් 790ක අපිට සීට් හයිට් එක බලා ගන්න පුළුවන්. V2 වලදී මේ බයික් එකේ සීට් එක ස්ප්ලිට් කරලා තිබ්බ නැත්නම් කම්පාර්ට්මන්ට් දෙකකට තමයි ඩිසයින් කරලා තිබ්බේ. හැබැයි V3 වෙනකොට තනි සීට් එකක තමයි බයික් එකේ සීට් එක ඩිසයින් වෙන්නේ. ඒ වගේම සීට් එක අතින් ටච් කරනකොටත් ගොඩක් සුව පහසු නැත්නම් හાર્ඩ් සීට් එකක් නෙමෙයි ලබා දීලා තියෙන්නේ. මේ පැත්තට එනකොට R15 V3 එනකොට FZ වල සාපේක්ෂව ගොඩක් හાર્ඩ් සීට් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ R15 V3 බයික් එකේදී. ඉතින් මෙන්න මේ විදිහට බයික් එකේ පිටින් බලනකොට නැත්නම් අපියරන්ස් එක අතින් තියෙන වෙනස්කම් ගැන කතා කරන්න පුළුවන්. ඉතින් මම මේ කතා කරේ ලස්සන ගැන බලලා බයික් එක ගන්න කෙනෙක් ඉන්නවා නම් එයාට දැනගන්න කරුණු කිහිපයක්. හැබැයි ලස්සන විතරක් බලලා බයික් එකක් ගන්න නැහැ. මේ වීඩියෝ එක දිගටම බලන කෙනෙක්ට තේරෙයි මේ බයික්ස් දෙකෙන් ගන්න හොඳම බයික් එක මොකක්ද කියලා ඔයාගේ තියෙන තීරණත් එක්ක. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න. අපි මෙතනින් එහාට බයික් එකේ තියෙන හැම ස්පෙක් එකක් ගැනම වෙන වෙනම කම්පෙයාර් විදිහට කතා කරමු. මෙච්චර වෙලා අපි කතා කරේ R15 වලට සාපේක්ෂව FZ V3 වලදී තියෙන අපියරන්ස් එකේ වෙනස්කම් ගැන. නැත්තම් පිටතින් බලන කෙනෙක්ට තියෙන වෙනස්කම් ගැන. හැබැයි ඒ දේම ප්‍රමාණවත් වෙන්නේ නැහැ බයික් එකක් ගන්න ඉන්නවා නම්. ඉතින් මං කිව්වා වෙන වෙනම ස්පෙක්ස් ගැන වෙන වෙනම ෆීචර්ස් ගැන පාර්ට් එක කතා කරමු කියලා. ඉතින් මේ හදන්න ඒක ගැන කතා කරන්න. අපි යමු මුලින්ම එන්ජින් එක පැත්තට. මේ දෙකටම ලැබිලා තියෙන්නේ 4 stroke single cylinder single overhead cam valve system එකක් තියෙන එන්ජින් එකක්. හැබැයි බයික්ස් දෙක එකම රේන්ජ් එකේ වුණාට මේ බයික්ස් දෙකේ තියෙන කැපැසිටි එක නැත්නම් සිලින්ඩර් ධාරිතාවය පොඩ්ඩක් වෙනස් වෙනවා. R15 V3 කියන්නේ 155cc ඩිස්ප්ලේස්මන්ට් එකක් තියෙන එන්ජින් එකක්. හැබැයි FZ V3 කියන්නේ 149cc ඩිස්ප්ලේස්මන්ට් එකක් තියෙන එන්ජින් එකක්. ඉතින් මේ එන්ජින් එකේ කැපැසිටි එක ලොකුවට බලපාන්නේ නැහැ වුණාට හැබැයි තරමක් දුරට තියෙන ෆීචර්ස් එක එක්ස්ට්‍රා ෆීචර්ස් එක අනිවාර්යයෙන් බලපානවා. මොකද R15 V3 වෙනකොට බයික් එක ලැබිලා තියෙන්නේම නැත්නම් ඩිසයින් වෙලා තියෙන්නේම ගොඩක් ෆාස්ට් රයිඩ් කරන්න. ඒ වගේම මම මේ බයික් එකේම versions තුනේම ඒ කියන්නේ මේ R15 එක, ඒ වගේම R15 V3 Dark Knight Edition එක, ඒ වගේම V3 MotoGP Edition කියන බයික්ස් තුනම ලංකාවට ආපු ගමන් ඒ කාලෙම රිවිව් කරා. ඉතින් බලන්න නැත්නම් බලන්න පුළුවන් කට්ටියට පළයා ලින්ක්ස් දාලා තියන්නම්. මෙන්න මේකේ R15 එක valves හතරක් තියෙනවා. ඉන්ලට් වැල් දෙකක් විදිහට සහ එක්සෝස් වැල් දෙකක් විදිහට. හැබැයි FZ V3 වෙනකොට වැල්ස් දෙකයි ලැබෙන්නේ ඉන්ලට් වැල් එකක් සහ එක්සෝස් වැල් එකක් විදිහට. ඉතින් වැල්ස් දෙකයි ලැබෙන්නේ FZ වලට. මේකෙදි වැල්ස් හතරක් තියෙනවා. ඒ වගේම මේ R15 බයික් එක ඩිසයින් වෙන්නේම ගොඩක් ෆාස්ට් රයිඩ් කරන්න. ඒ වගේම මේ කැටගරි එකේ තියෙන টপ ස්පීඩ් අතින් ෆාස්ට්ම බයික් එකක් කියන්න පුළුවන්. මෙන්න මේ කියන R15 බයික් එක 150 කැටගරි එකේ ගත්තොත් ඉතින් ඒ නිසාම බයික් එකේ ගොඩක් වෙලාවට ෆාස්ට් රයිඩ් කරද්දී බයික් එකේ තියෙන හීට් එක ගොඩක් විදිහට ඉක්මනින් ඉහළ නගිනවා. ඉතින් ඒක කම්ප්ලීට්ලි පොඩ්ඩක් කූල් ඩවුන් කරගන්න මේ බයික් එකේ ලබා දීලා තියෙනවා ලික්විඩ් කූලින් සිස්ටම් එකක්. ඒක ගොඩක් සාර්ථකයි. ඇත්තටම 150 කැටගරි බයික් එකක් වෙලත් මේ බයික් එකේ ලැබිලා තියෙන එක. මීට පල්ලෙහා තියෙන රේන්ජ් වල බයික් වලත් මේ වෙනකොට ලික්විඩ් කූල් බලා ගන්න පුළුවන්. හැබැයි FZ වෙනකොට මෙයාගේ හීට් එක කන්ට්‍රෝල් කරන්න ලැබිලා තියෙන්නේ එයා කූලින් සිස්ටම් එකක්. ඉතින් එතකොට සාපේක්ෂව මෙන්න මෙයාගේ ඉක්මනින් එන්ජින් එක කූල් කරගන්නවා. මීට සාපේක්ෂව FZ එකේදී සාමාන්‍යයෙන් එන්ජින් එකේ හීටින් එක තරමක් වැඩි. ඉතින් ඒ ගැන ඒ විදිහට සල්ලව කතා කරද්දී අපි හැම බයික් එකේ performance පැත්තට එමු. නැත්නම් නිපද වෙන producing power එක පැත්තට එමු. R15 V3 කියන්නේ ස්පෝර්ට් කැටගරි බයික් එකක් නිසාම braking horsepower 19.3ක power output එකක්, maximum RPM එක 10 දී බලා ගන්න පුළුවන්. FZ V3 වෙනකොට maximum power output එක විදිහට braking horsepower 13.4ක maximum power output එකක්, braking horsepower ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම R15 කතා කරද්දී විශේෂයෙන්ම කතා කරන්න පුළුවන් දෙයක් තමයි මේ බයික් එකේදී එන්ජින් එකේ power එක අප් කරන්න සහ performance වැඩි කරන්න ස්පෙෂල් ෆීචර් එකක් ලැබිලා තිනවා VVA ඔප්ෂන් එක. නැත්නම් variable valve accumulation කියන ටෙක්නොලොජි එකත් මෙන්න මේකේන R15 V3 බයික් එකේ ලැබිලා තියෙනවා. ඒ වගේම තවත් ෆීචර්ස් තියෙනවා. ඉස්සරහට ඒ පාර්ට් ගැන කතා කරද්දී අපි ඒ ගැන කතා කරමු. ඉතින් බයික්ස් දෙකේ කතා කරේ මේ කියන එන්ජින් එකේ ස්ට්‍රක්චර් එක සහ බයික්ස් දෙකේම ප්‍රොඩියුස් කරන පවර් එක ගැන. ඉතින් මේ කතා කරේ එක පාර්ට් එකක් ගැන විතරයි.
අපි එන්ජින් එක ගැන හිතලාම බයික් එකේ මේක ෆාස්ට් යන්න පුළුවන්. ඒ වගේම පවර් එක වැඩි කියලා හිතලාම බයික් එකේ කවදාකවත් එන්ජින් එකක් දිහා බලලා බයික් එකක් හිතන්න එපා, ඩිසයින් කරන්න එපා, සහ ගන්න එපා. මේ හා සමානව තියෙන අනිත් ස්පෙක්ස් ගැන අනිවාර්යෙන් හිතන්න. ඉතින් මෙතනින් එහාට අපි බයික් එකේ ඕවරෝල් තියෙන හැම ස්පෙක් එකක් ගැනම වෙන වෙනම කතා කරමු. ඒ වගේම මේ බයික්ස් දෙකේම තියෙන ඩිමෙන්ෂන්ස් කිහිපයක් ඔයාට වෙන වෙනම ඕවරෝල් දාලා ඇති ඩිස්ප්ලේ එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අපි වෙන වෙනම පාර්ට්ස් වලට R15 වලට සාපේක්ෂව මේ FZ වලදීත් ලැබිලා තියෙන්නේ බොහෝ දුරට සමාන සස්පෙන්ෂන් සිස්ටම් එකක්. ඒකට හේතුව 41mm ටෙලස්කෝපික් ෆෝක්ස් තමයි මේ බයික්ස් දෙකේම බලා ගන්න පුළුවන් වෙන්නේ ෆ්‍රන්ට් සයිඩ් එකේ සස්පෙන්ෂන් විදියට. රියර් සයිඩ් එක ගොඩක්ම සමානයි. ඉතින් අපිට සුපුරුදු විදියටම බයික්ස් දෙකේම ලැබෙන්නේ මොනෝෂොක් එකක්. හැබැයි බයික්ස් දෙක පොඩ්ඩක් අපි ලුක් ඇන්ඩ් ෆීල් එක ගැන කතා කරද්දී මෙන්න මේකේ FZ එකේදී පොඩ්ඩක් රයිඩ් එකේ සුවපහසු ගැන හිතන එක මම කලින්ම කිව්වා. ඒ නිසා මේකට සාපේක්ෂව දැන් R15 වලට සාපේක්ෂව මේ FZ V3 වෙනකොට පොඩ්ඩක් කම්ෆර්ටබිලිටි එක පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේ බයික් එකේ තියෙන ෆ්‍රේම් එක ගැන. අපිට R15 V3 වලදී ඩෙල්ටා බොක්ස් ෆ්‍රේම් එකක් වගේම FZ V3 වලදී ඩයමන්ඩ් ෆ්‍රේම් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකෙත් පොඩි වෙනස්කමක් තියෙනවා. සාමාන්‍යයෙන් ඩෙල්ටා බොක්ස් ෆ්‍රේම් එකක් මේ කියන ඩයමන්ඩ් ෆ්‍රේම් එකට පොඩ්ඩක් ස්ට්‍රෝං නැත්නම් හાર્ඩ් පුළුවන්. කම්ප්‍රෙෂන් එක නැත්නම් තෙරපීමකින් දරා ගන්න බොහෝ දුරට හැකියාවක් තියෙන්නේ මේ කියන ඩයමන්ඩ් ෆ්‍රේම් එකට සාපේක්ෂව මෙන්න මේ කියන ඩෙල්ටා බොක්ස් ෆ්‍රේම් එක නැත්නම් R15 වල බදින ෆ්‍රේම් එක. ඒ වගේම මේ බයික්ස් දෙක ගැන කතා කරද්දී කතා කරන දේ තමයි බයික් එකේ තියෙන තවත් ඇඩ්වාන්ස් ෆීචර් එකක් කියන්න පුළුවන් බයික් එකේ ලබා දෙන බ්‍රේක් සිස්ටම් එක. FZ version 2 එකේදී නොලැබිච්ච ෆීචර් එකක් වෙන්න පුළුවන් මේ බයික් එකට. ඒ වගේම මේකෙත් version 2 එකේදී නොලැබිච්ච ෆීචර් එකක් වෙන්න පුළුවන් මේක. බයික් එකේ බ්‍රේක් සිස්ටම් එකේදී පොඩි ඉම්ප්‍රූව්මන්ට් වගේක් තියෙනවා. මේ බයික්ස් දෙකේම ලැබිලා තියෙන බ්‍රේක් සිස්ටම් එක ඕවරෝල් ඔක්කොම සමානයි. ඒකට හේතුව මිලිමීටර්ස් 282ක සිංගල් ඩිස්ක් එකක් තමයි Yamaha R15 V3 ඒ වගේම FZ V3 කියන බයික්ස් දෙකටම ලැබෙන්නේ. ඒ වගේම රියර් සයිඩ් එනකොට මිලිමීටර්ස් 220ක සිංගල් ඩිස්ක් එකක් තමයි බයික්ස් දෙකටම ලැබෙන්නේ. ඒ වගේම බයික්ස් දෙකටම ලැබෙන්නේ සිංගල් channel ABS සිස්ටම් එකක්. ඉතින් ඒක ගැන කතා කරනකොට මේකෙදි මම කිව්වා මෙයාගේ පවර් එක පොඩ්ඩක් වැඩි නැත්නම් මෙයා ප්‍රොඩියුස් කරන පවර් එක පොඩ්ඩක් වැඩි. හැබැයි ලැබිලා තියෙන බ්‍රේකින් පර්ෆෝමන්ස් මෙයාට සරිලන විදිහට ලැබිලා තියෙනවා. හැබැයි මෙයාට ඕනවටත් වඩා ඒ ෆීචර් එක ලැබිලා තියෙනවා. මෙයාගේ තියෙන පවර් එකත් එක්ක. ඒ වගේම මෙයාගේම අනිත් versions දෙක ලංකාවට තාව Dark Knight Edition සහ MotoGP Edition. ඒකෙදි අපිට single channel වෙනුවට dual channel ABS system එකක් බලා ගන්න පුළුවන් මේ කියන Yamaha R15 V3 බයික් එකේදී. ඉතින් overall මේ බයික්ස් දෙක ගැන කතා කරද්දී නැත්නම් බයික් එකේ බ්‍රේකින් සිස්ටම් කතා කරද්දී අපිට මේ විදිහට කතා කරන්න පුළුවන් බයික්ස් දෙකේ තියෙන කම්පැරිසන් විදිහට. ඉතින් අපි ඉස්සරහට තව තියෙන ෆීචර්ස් ගැන අපි වෙන වෙනම එක්ස්ප්ලেইন කරමු. අපිට ස්පෙෂලි කතා කරන්න පුළුවන් දෙයක් තමයි බයික් එකේ තියෙන ගියර් බොක්ස් එක ගැන. ඒකට හේතුවක් තමයි මේ බයික් එකේදී අපිට ගියර් බොක්ස් එකේදී අපිට ගියර්ස් 6ක් ලැබෙනවා. නැත්නම් 6 ස්පීඩ් ගියර් බොක්ස් එකක්. හැබැයි FZ V3 වෙනකොට අපිට 5 ස්පීඩ් ගියර් බොක්ස් එක තමයි ලැබිලා තියෙන්නේ. නැත්නම් ගියර්ස් 5ක ගියර් බොක්ස් එකක්. සුපුරුදු දෙකේම ලැබිලා තියෙන්නේ අපිට wet multiplate disc clutch එකක්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන මෙන්න මෙතෙන්දී නැත්නම් R15 V3 වලට අපිට ස්ලිපර් ක්ලච් කියන ඔප්ෂන් එක නැත්නම් ෆීචර් එකත් බයික් එකේ ලැබිලා තියෙනවා. ඒක නිසා බයික් එකේ තියෙන টপ end performance සහ mid range performance ගොඩක් අප් කරන්න මෙන්න මේ කියන ෆීචර් එක සහ VPA කියන ෆීචර් එක එකතු වෙලා බයික් එකේ තියෙන performance ගොඩක් වැඩි කරලා තියෙනවා. පවර් එක අතින් ගොඩක් ඉස්සරහින් ඉන්නවා FZ වලට සාපේක්ෂව. බයික්ස් දෙකේම fuel supply ගැන කතා කරොත් බයික්ස් දෙකේම F5 යුනිට් එකක් කරා තමයි බයික් දෙකේම fuel supply සිද්ධ වෙන්නේ. fuel injection කියන ටෙක්නොලොජි එක කාබ්‍රේටර් තිබ්බා මීට කලින් අපු versions වලදී. හැබැයි මේකදී ඉම්ප්‍රූව්මන්ට් එකක් වෙලා තියෙනවා. මේ කියන fuel supply system එකට F5 ලබා දීලා තියෙනවා. ඒ නිසා ගොඩක් බයික් එකේ ඉන්ධන කාර්යක්ෂමතාවය ගොඩක් දුරට පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා. හැබැයි පොඩ්ඩක් pickup එක නැත්නම් අපිට ගත්තොත් 0 to 60 වගේ ස්පීඩ් එක තරමක් දුරට අඩුයි. මොකද කාබ්‍රේටර් වගේ නෙමේ F5 හරහා පොඩ්ඩක් fuel supply දෙනකොට එයාට ECU එක හරහා තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන ඕන සහ එයා පෙට්‍රල් පම්ප් කරන්න වේගය පොඩ්ඩක් එයා කැල්කියුලේට් කර ගන්න ඕන. කැලිබ්‍රේට් කරන නිසාම
පොඩ්ඩක් අඩුයි. ඒක ලොකුවට හිතන්න දෙයක් කාරණයක් නෙමෙයි. ඒ වගේම අපි පොඩ්ඩක් යමු ටැංක් එක පැත්තට. අපිට මෙන්න මෙයාගේදී ලීටර්ස් 12.8ක ෆුවල් ටැංක් කැපැසිටි එකක් බලා ගන්න පුළුවන්. FZ V3 වලදී R15 V3 වෙනකොට ලීටර්ස් 11ක ටැංක් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මේ බයික් එකේදී. එතනින් එහාට ගියාට පස්සේ අපි টপ ස්පීඩ් නැත්නම් ඊට කලින් කතා කරමු බයික් එකේ තියෙන ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන. අපිට සාමාන්‍යයෙන් R15 V3 වලදී ලීටර් එකකින් කිලෝමීටර් 40 45 ගෙන රේන්ජ් එකේ ඕවරෝලි බලා ගන්න පුළුවන්. මම මේ කියන්නේ දල වශයෙන්. ඒ වගේම FZ V3 වෙනකොට අපිට ලීටර් එකකින් කිලෝමීටර් 50 55 ගෙන රේන්ජ් එකේ අපිට දල වශයෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ කියන්නේ දල වශයෙන් තියෙන රේන්ජ් එක ගැන. ඉතින් යම් යම් කරුණු එක අනිවාර්යයෙන්ම මේ දේ ඩිපෙන්ඩ් වෙනවා නැත්නම් වෙනස් වෙනවා කියන දේවල් එක. මේ ගැන කතා කරද්දී මේකේ අවසාන වශයෙන් කතා කරමු බයික් එකේ තියෙන টপ ස්පීඩ් එක ගැන. R15 V3 වලදී අපිට টপ ස්පීඩ් එක පැයට කිලෝමීටර් 130 140 ගෙන රේන්ජ් එකේ බලා ගන්න පුළුවන්. මම මේක කතා කරන්නේ දල වශයෙන්. ඇප්‍රොක්සි කතා කරන්නේ බයික් එකේ තියෙන টপ ස්පීඩ් එක. FZ V3 වලදී පැයට කිලෝමීටර් 110 120 ගෙන රේන්ජ් එක අපිට බලා ගන්න පුළුවන් දල වශයෙන්. ඉතින් මේ කියන බයික්ස් දෙක ගැන කතා කරද්දී මම මේක ෆුල් කන්සප්ෂන් එක සහ නැත්නම් ෆුල් එෆිෂියන්සි සහ টপ ස්පීඩ් ගැන දල වශයෙන් කතා කරන එකම හේතුව කට්ටිය දන්නවා යම් යම් කරුණු මත මේ කියන කාරණා දෙකම ඩිපෙන්ඩ් වෙනවා. ඒකට හේතුවක් තමයි බයික් එක ගමන් කරන පාර, රයිඩර් ගේ weight එක සහ මේ ආශ්‍රිත දේවල් කිහිපයක් නිසා මේ දෙකම අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. ඉතින් ඒ නිසායි මේ දල වශයෙන් කියන්නේ රේන්ජ් එකක් විදිහට. ඉතින් තේරුම් ගැනීම පහසු සඳහා ඉතින් මේ බයික්ස් දෙකේ ෆුවල් සප්ලයි, ෆුවල් ටැන්ක් කැපැසිටි, ෆුවල් එෆිෂියන්සි, ඒ වගේම টপ ස්පීඩ් ගැන අපිට මේ විදිහට ඕවරෝලි කතා කරන්න පුළුවන්. ඉතින් ඒ අතින් ගත්තාට පස්සේ බයික්ස් දෙකේ තියෙන ෆීචර්ස් අතින් ඒ ගත්තත් ගොඩක් සමානයි ලැබිලා තියෙන දේවල් එක්ක. හැබැයි මෙන්න මෙතෙන්දී ෆුවල් ටැන්ක් එක 12.8ක් තියෙනවා. ඒ කියන්නේ ලොන්గ్ ඩිස්ටන්ස් එකක් එකපාර රයිඩ් කරන්න පුළුවන්. සහ R15 වලට ලීටර්ස් 11යි. ඒකට එක හේතුවක් තමයි R15 කියන්නේ රේම රේස් ටයිප් එක නැත්නම් ස්පෝර්ට් කැටගරි බයික් එකක්. ගොඩක් රාඩ් ස්පෝර්ට් කැටගරි බයික් වල ටැන්ක් එක බර කරන්නේ නැහැ. ලීටර්ස් අඩු කරනවා. ඒක නිසායි මේකට ලීටර්ස් 11ක ටැන්ක් එකක් ලැබෙන්නේ. ඊට අමතරව අතර පස්සේ টপ ස්පීඩ් අදින් පොඩ්ඩක් මෙයා ඉස්සරහින් ඉන්නවා මේකට සාපේක්ෂව. ඒ අමතරව මාර කලින් කෝ ෆීචර්ස් එක්ක නැත්නම් කලින් කෝ දේවල් එක්ක හිතුවට පස්සේ ෆුල් එෆිෂියන්සි අතින් මෙන්න මෙයා ඉස්සරහින් ඉන්නවා. කම්ෆර්ටබිලිටි එක මෙයා ඉස්සරහින් ඉන්නවා. තියෙන සමහරක් ෆීචර්ස් එක මෙයා ඉස්සරහින් ඉන්නවා. ඒ නිසා ගන්න කලින් දෙපාරක් හිතන්න FZ V3ද R15 V3ද කියලා. ඉතින් අපි ඉස්සරහට තව ෆීචර්ස් ගැන කතා කරමු. ලැබිලා තියෙන ලයිටින් සිස්ටම් ගැන පොඩ්ඩක් සරලව කතා කරමු. R15 V3 වලදී අපිට මේ විදිහට ඩුවල් LED හෙඩ්ලයිට්ස් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඒ වගේම FZ V3 වෙනකොටත් අපිට LED හෙඩ්ලයිට් නෑ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඩිසයින් එක වෙනස්. මම කලින් කිව්වා තියෙන ඩිසයින් එක ගැන. ඒ වගේම රියර් සයිඩ් එනකොට අපිට R15 V3 වලදී නම් අපිට LED ටේල් ලයිට් එක බලා ගන්න පුළුවන්. හැබැයි FZ V3 වෙනකොට අපිට ටේල් ලයිට් විදිහට අපිට බල්බ් දෙකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. බයික්ස් දෙකේම ලැබිලා තියෙන ටර්න් ලයිට්, ෆ්‍රන්ට් සයිඩ් සහ රියර් සයිඩ් දෙකම අපිට ක්‍රිස්ටල් ටර්න් ලයිට් බල්බ් තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ මේ කියන බයික්ස් දෙකේදීම. ඉතින් ගොඩක් කතා කරන්නේ අතරම ලයිටින් සිස්ටම් එක ගැන ඩිසයින් එක සහ දේවල් කතා කරන්නේ නැහැ. ලැබිලා තියෙන LED ද හැලජන්ද සහ මේ ආශ්‍රිත දේවල් කීපයක් විතර කතා කරේ. Yamaha FZ V3 ඉතින් මම කලින්ම කෝ බයික් එකේ හැන්ඩල් එක තනි හැන්ඩල් බයක් විතර තමයි ඩිසයින් වෙන්නේ කියලා. ඉතින් එහෙම ගත්තට පස්සේ කතා කරමු පොඩ්ඩක් රයිඩින් පොසිෂන් එක ගැන. අපිට මෙන්න මේ වගේ රයිඩින් පොසිෂන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ ගොඩක් කම්ෆර්ටබිලිටි එකක් තියෙන නැත්නම් සුවපහසුව තියෙන සහ රයිඩ් එකේ රයිඩින් පොසිෂන් එකත් ගොඩක් පහසුයි තමයි ලැබිලා තියෙන්නේ. නේකඩ් ක්ලාස් එකේ බයික් එක නිසාත් FZ එකේ ඩිසයින් නිසාත් ගොඩක් පහසු ක්‍රමයක් ඇත්තටම. ඉතින් මෙන්න මේ වගේ රයිඩින් පොසිෂන් එකක්. අපි එහෙම යමු බයික් එකේ Yamaha R15 V3 එක පැත්තට. අපිට R15 V3 ගත්තට පස්සේ පොඩ්ඩක් පහතට මූව් වෙච්ච නැත්නම් ෆාස්ට් රයිඩ් කරන්න පුළුවන් කපාගෙන රයිඩ් කරන්න සහ රයිඩර්ට සහ බයිකර්ට දෙකටම පහසු රයිඩින් පොසිෂන් එකක් තමයි ලැබිලා තියෙන්නේ. හැබැයි මං රයිඩර් පහසුයි කියන්නේ රයිඩර් ගමන් කරන්න නෙමෙයි ෆාස්ට් රයිඩ් කරන්න විතරයි. සාමාන්‍ය ලොන්ග් ඩිස්ටන්ස් එකක් ගමන් කරද්දී සහ දුර ගමන් කරද්දී සරලවම කිව්වොත් පොඩ්ඩක් ඇඟට අමාරු රයිඩින් පොසිෂන් එකක් තමයි ලැබිලා තියෙන්නේ මේ කියන R15 වලට.
සරලවම කිව්වොත් FZ එකට සාපේක්ෂව මේකේ R15 එකේදී රයිඩින් පොසිෂන් එක තරමක් අමාරුයි. අපි තියෙන සීටින් පොසිෂන් එක සහ කකුල් තියෙන විදිය සහ හැන්ඩල් එක තියෙන විදියත් අරකට සාපේක්ෂව අපහසුයි. ක්ලිප් ඔන් හැන්ඩල් බයික් තමයි ලැබිලා තියෙන්නේ. මම ඒක කලින් පැහැදිලි කරා. ඉතින් මෙන්න මේ විදිහට බයික්ස් දෙකේ තියෙන රයිඩින් පොසිෂන් එක සහ සුවපහසුව ගැන කතා කරන්න පුළුවන් පොඩ්ඩක්. ඉතින් ඉස්සරහට තවත් ෆීචර්ස් කතා කරමු. විශේෂයෙන් මීටර් පැනල් එකේ තියෙන ෆීචර්ස් මොනවාද, ලැබිලා තියෙන මොනවාද නැත්නම් මොනවාද කියලා පොඩ්ඩක් වෙන වෙනම අපි කම්පැරිසන් විදිහට කතා කරමු. FZ V3 ගැන කතා කරද්දී අපිට කීපෝඩ් එක බලන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙතන ටැංක් එකත් එක තමයි කීපෝඩ් එක. ඒ වගේම මීටර් පැනල් එක අපිට නෙගටිව් fully digital මීටර් පැනල් එකක් බලා ගන්න පුළුවන්. අපි මීටර්ස් කතා කරන එක පොඩ්ඩක් ඉන්ඩිකේටර්ස් කිහිපයක් ගැන කතා කරමු. අපිට මුලින්ම නියුට්‍රල් ඉන්ඩිකේටර් එකක්, ඒ වගේ එන්ජින් මැල්ෆන්ක්ෂන් ඉන්ඩිකේටර් එකක්, Yamaha logo එක, ඒ වගේම ටර්න් ලයිට් ඉන්ඩිකේටර්, ABS ඉන්ඩිකේටර් සහ හයි බීම් ඉන්ඩිකේටර් විදියට ඉන්ඩිකේටර්ස් කිහිපයක් මේ විදිහට බලා ගන්න පුළුවන්. මම පර්සනලි ආස මීටර් පැනල් එකක් තමයි මෙන්න මේ මීටර් පැනල් එක. මේ වගේ නෙගටිව් මීටර් පැනල් එකක්, බ්ලැක් ස්ක්‍රීන් එකේ නෙගටිව් ඉන්ඩිකේට් කරන ඉන්ඩිකේටර් එක. අපිට මේ විදිහට RPM මීටර් එක, ඒ වගේම ස්පීඩෝමීටර්ස්, ඔඩෝමීටර්ස්, ෆුවල් ගේජ් එක වගේ මීටර්ස් කිහිපයක් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ට්‍රිප් මීටර්ස්, ට්‍රිප් 2 එකක්. මේ විදිහට මීටර්ස් කිහිපයක් මේ මීටර් පැනල් එකේ ඉන්ඩිකේට් කරනවා. R15 වල සාපේක්ෂව මේක ඉන්ඩිකේට් කරන්නේ නැත්තේ ගියර් ෂිෆ්ටින් ඉන්ඩිකේටර් එක විතරයි. ඉතින් අනිත් මීටර්ස් කිහිපයක් මේකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකෙදී අපිට ක්ලොක් එකකුත් ලැබිලා තියෙනවා. R15 V3 පැත්තට එනකොට අපිට මේ විදිහට හැන්ඩල් එකේම තමයි මේ විදිහට කීපෝඩ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔන් කරව ගමන් ඩිජිටල් මීටර් පැනල් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. FZ එක කතා කරද්දී ඒකේ නොතිබෙන ෆීචර් එකක් තමයි ගියර් ෂිෆ්ටින් ඉන්ඩිකේටර් එක. ඉතින් R15 වලදී අපිට ගියර් ෂිෆ්ටින් ඉන්ඩිකේටර් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට RPM මීටර් එක, ෆුවල් ගේජ් එක, ස්පීඩෝමීටර් එක, ඒ වගේම ට්‍රිප් මීටර්ස්, ඔඩෝමීටර්ස් කියන මේ හැම මීටරයක්ම වගේ මේ මීටර් පැනල් එකේ බලා ගන්න පුළුවන්. ඉන්ඩිකේටර්ස් විදියට අපිට නියුට්‍රල් ඉන්ඩිකේටර් එකක්, ඒ වගේම එන්ජින් හීටින් ටෙම්පරේචර් ඉන්ඩිකේටර් එකක්, එන්ජින් මැල්ෆන්ක්ෂන් ඉන්ඩිකේටර් එකක්, ඒ වගේම ටර්න් ලයිට් ඉන්ඩිකේටර්ස්, ඒ වගේම හයි බීම් ඉන්ඩිකේටර්ස් විදියට ඉන්ඩිකේටර්ස් කිහිපයක් මේකෙත් බලා ගන්න පුළුවන්. ඒ වගේම රීසෙට් සහ සෙට් විදියට අපිට බට්ස් දෙකකුත් බලා ගන්න පුළුවන් මේ දෙකෙන්. අපිට කැමති විදියට අපිට මේ කියන ට්‍රිප් එක, ඔඩෝ එක සහ මේ කියන දේවල් කිහිපයක් අපිට ෂිෆ්ට් කරලා බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඇත්තටම ලොකුවට ගාදාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ බයික්ස් තුනේම, නැත්නම් R15 ආපු බයික්ස් තුනේම ෆුල් රිවිව්ස් කරා. ඒක ලින්ක්ස් පල්ලෙහා දාලා තියෙනවා. ඒකෙන් බලා ගන්න පුළුවන් බයික් එකේ මීටර් පැනල් එකේ තියෙන හැම ෆීචර් ගැනම වෙනවා. ඉතින් සරලව බයික් එකේ මීටර් පැනල්ස් දෙක ගැන අපිට මෙහෙම කතා කරන්න පුළුවන්. ලොකු වෙනස්කම් කිහිපයක් වෙන්නේ නැහැ බයික්ස් දෙකේ මීටර් පැනල් ගැන කතා කරද්දී. ගියර් ඉන්ඩිකේටර් එක විතරයි වෙනස්කමක් තියෙන්නේ. අවසාන වශයෙන් කතා කරමු බයික් එකේ ප්‍රයිස් එක. මම ප්‍රයිස් කතා කරන්නේ බයික් එකේ මාකට් ආපු ප්‍රයිස් එක. මේ වෙනකොට කොහොමද රේන්ජ් එක වැඩි, ප්‍රයිස් මාකට් අප් වෙලා තියෙනවා. FZ V3 අපිට 4.80ක් විතර තමයි මාකට් ප්‍රයිස් උනේ. මේ බයික් එක ලංකාවට ආපු දවසේම මාකට් ප්‍රයිස් එක. ඒ වගේම R15 V3 මේ එඩිෂන් එක සිංගල් ABS එකක් තියෙන මේ එඩිෂන් එකේදී අපිට 5.82ක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මාකට් ප්‍රයිස් එක බයිකේ ආපු දවසේම. මේ වෙනකොට බයික්ස් දෙකේම තියෙන මාකට් ප්‍රයිස් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් දෙකම අප් වෙලා තියෙනවා. ඒකට හේතුත් ඔයගොල්ලෝ දන්නවා. ඉතින් පර්සනලි අයිඩියා ගැන කිව්වොත් මම අර කලින් කිව්ව දේවල් එක්ක ඒ කියන්නේ ඔයා බයික් එක ගන්නේ ඇයි කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඔයා බයික් එක ගන්නේ ඔයාගේ පර්සනල් යූස් කරන්න නම්, ගෙදර පාවිච්චිට නම්, ඔයා ආස ගොඩක් ෆාස්ට් රයිඩ් කරන්න නම්, ඒ වගේම අපියරන්ස් එක ගොඩක් කැමති නම්, ස්පෝර්ට් ලුක් එකට ආස නම් ඔයාලට ගැලපෙන්නේ මෙන්න මේ කියන R15 V3 බයික් එක. ඔයා සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේ නිතරම පාරේ ගමන් කරන කෙනෙක් නම් සහ ඔයාගේ ජොබ් එකේදී ආවින් ජීවිතේ ෆීල්ඩ් එකේ ගමන් කරන කෙනෙක් නම් ඔයා නිතරම බයික් එකක් එක්ක තමයි ඉන්නේ. එහෙම කෙනෙක්ට මම කිව්වා සුවපහසුවකින් සහ නඩත්තු වියදම ගත්තත් නැත්නම් අමතර කොටස් ගත්තත් මේ වෙනකොට අමතර කොටස් ගොඩක් අඩුයි. තියෙන තත්ත්වෙත් එක්ක නැතුව ස්පෙයා පාර්ට්ස් නැතුව නෙමෙයි. මේ තියෙන හැම දෙයක් ගැනම බලද්දී අනිවාර්යෙන් ඒ වගේ කෙනෙක්ට ගැලපෙන්නේ නම් මෙන්න මේ කියන FZ V3 බයික් එක. මොකද ෆුල් කන්සප්ෂන් එකත් මීටර් සාපේක්ෂව මේ බයික් එකේ හොඳයි. ෆුල් ටැන්ක් කැපැසිටි එකක් හොඳට තියෙනවා. ඉතින් මගේ පර්සනල් අයිඩියා එක මම ගොඩක් ආස මෙන්න මේ කියන R15 V3 බයික් එක මගේ පර්සනලි අයිඩියා එක. ඒක මගේ මතේ. ඉතින් ඔයගොල්ලන්ගේ මතේ ඩිපෙන්ඩ් වෙනවා මම අර කිව්ව කාරණාත් එක්ක වා හිතලා බලන්න වාට බයික් එකක් අවශ්‍ය වෙන්නේ ඇයි කියන කාරණේ. අවසාන වශයෙන් කියන තියෙන්නේ මගේ පර්සනල් මතේ මම කිව්වා. ඉතින් කාලයකට පස්සේ අපි මේ විදිහට වීඩියෝ එකක් කරන්නේ ඒකත් කම්පැරිසන් රිවිව් එකක් තමයි කරේ. Yamaha R15 V3 versus වගේම FZ V3
බයික්ස් දෙකේම කම්පෙයාර් කරා තියෙන ෆීචර්ස් එක මොකක්ද ගන්න හොඳ බයික් එක කියලා ප්‍රයිස් ගැනත් කතා කරා හැම දෙයකම කිව්වා. ඒ වගේම ඔයගොල්ලන්ගේ අදහස් තව අහන්න ඕන දේවල් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් ඒ වගේම අපේ පේජ් එක තියෙනවා මෙසේජ් එකක් දෙන්න. අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙන්න. ඉක්මනින් පුළුවන් ඉක්මනින් රිප්ලයි එකක් දෙන්න. ඒ වගේම ඉස්සරහට ඔයාලට මේ වගේ කම්පැරිසන් රිවිව්ස් ඕන බයික්ස් මොනවාට තියෙනවා නම් ඒවත් දෙන්න. ඒ වගේම ලංකාවේ තියෙන තත්ත්වය තව ටිකක් අඩු වුණාට පස්සේ මම මේ කියන්නේ කොරෝනා සහ ඔයගොල්ලෝ දන්නවා අනිත් තත්ත්වය ලංකාවේ තියෙන යතුරු පැදි සඳහා තියෙන තත්ත්වය මේ දේ පොඩ්ඩක් අඩුණාට පස්සේ අනිවාර්යෙන් එලිබස් සම්නිදපු තවත් යක්කුටියක් එක්ක අනිවාර්යෙන්ම සෙට් වෙනවා. ඉතින් ඒකත් කියන්න ඕන. ඉතින් ළඟදිම හම්බෙමු. අපි සුපිරිතට ගිහින් එන්න. ජය වේවා මේ SL Future එක.